අපේ මාතෘකාව වෙන්නේ ගැටලු විසඳීම සඳහා පරිගණක ක්‍රමලේඛ නිර්මාණය කිරීම. හරි. අපි බලමු මේකේ පියවරෙන් පියවර කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. පරිගණකයක් ඇසුරෙන් කිසියම් ගැටලුවක් විසඳනකොට ඒකට කිසියම් පියවර සමූහයක් තියෙනවා. ඒ කියන්නේ පරිගණකයේ ආශ්‍රයෙන් මොනවා හරි දෙයක් කරන්න යනකොට හරි ඒක අපිට හිතුව ගමන් කරන්න බෑ. ඒකට යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා, ක්‍රියා පිළිවෙතක් තියෙනවා. ඒක අනුගමනය කරන්න ඕන. ඒකෙදි පළවෙනි එක තමයි අපි පරිගණකයේ ඇසුරෙන් විසඳන්න යන ගැටලුව මොකක්ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. හරි. උදාහරණයක් විදිහට සරල උදාහරණයක් මම පෙන්නන්නම්. අපි හිතමු පරිගණකයේ ආශ්‍රයෙන් අපිට සංඛ්‍යා දෙකක් එකතු කරලා උත්තරේ ගන්න ඕන. හරි. එතකොට මේ සංඛ්‍යා දෙකක් එකතු කරලා උත්තරේ අරගෙන ප්‍රදර්ශනය කරන්න කිසියම් ක්‍රමවේදයක් තියෙනවා. ඒක අඳුරා ගන්න ඕන කොහොමද? එතකොට පරිගණකයට මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න අවශ්‍ය දේවල් මොනවද? අපි ලබා දෙන්න ඕන දේවල් මොනවද? හරි. ඊට පස්සේ ඒකෙන් අදාළ පිළිතුර ලබා ගන්න පරිගණකයේ කොහොමද හසුරවන්න ඕනේ? ඊට පස්සේ ලැබුණ පිළිතුරු අපි කොහොමද අදාළ පුද්ගලයාට ප්‍රදර්ශනය කරන්නේ? මෙන්න මේ වාගේ කාරණා ටිකක් මේක තුල තියෙනවා. හරි. එතකොට අපිට මූලිකවම සිද්ධ වෙනවා ගැටලුව හරියට අවබෝධ කරගෙන මෙතන මොකද්ද කරන්න යන්නේ කියන එක හරියට අවබෝධ කරගෙන ඉස්සරහට යන්න. එතකොට එහෙනම් මේ පරිගණකයක් ඇසුරෙන් ගැටලුවක් විසඳනකොට කරන්න ඕන පළවෙනිම දේ තමයි ගැටලුව හඳුනා ගැනීම කියන එක. ඒ කියන්නේ ගැටලුව පිළිබඳ මූලික අවබෝධයක් අපිට තියෙනවා. හරි. පරිගණකයෙන් ගැටලුවක් විසඳනකොට විතරක් නෙමෙයි සැබෑ ජීවිතේ වුණත් අපිට මොනවා හරි ගැටලුවක් ආපුවාම ඒකට කිසියම් විසඳුමක් හොයන්න යනකොට අපි දැනගෙන ඉන්න ඕන අපිට මොකද්ද ආපු ගැටලුව. හරි. ඒකේ ස්වභාවය කොහොමද? ඒක විසඳ ගන්න ඕන පියවර ටික මොනවද? හරි. ඒකට උපදෙස් ගන්න ඕනේ කාගෙන්ද? අපි එහෙම තියනවනේ. ඒ විදිහට අපි එනම් පළවෙනි පියවර විදිහට ගැටලුව හඳුනා ගැනීම සිද්ධ කරන්න ඕන. අපි ඉස්සරහට මේක බලමු තවදුරටත් සවිස්තරාත්මකව. දෙවෙනි එක ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය හඳුනා ගැනීම. ඔන්න ඔයාලට අලුත් වචනයක් එනවා එහෙනම් ඇල්ගොරිතමය කිය. ඇල්ගොරිතම. ඒක වැඩි ඇහිලා නැතුව ඇති මං හිතන්නේ ඔයාලට මීට කලින් ඇල්ගොරිතමයක්. හරි. වචනේ අමුතුනාට ඒකේ තේරුම හරි සරලයි. ඇල්ගොරිතමයක් කියන්නේ පුතේ පියවර අනුපිළිවෙලක්. කිසියම් නිශ්චිත හරි ක්‍රමවත් පියවර සමූහයක්. ඕනම ගැටලුවක් විසඳන්න යනකොට අපිට නිශ්චිත පියවර ප්‍රමාණයක් තියෙන්න ඕන. හරි. ඒක තමයි මෙතනදී මේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. හරි. අපිට කිසියම් ගැටලුවක් විසඳනකොට මූලිකවම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දැන් මම සරල උදාහරණ ඉස්සෙල්ලා කතා කරපු එක ගන්නම්කෝ. අපිට සංඛ්‍යා දෙකක් එකතු කරගන්න ඕන නම් ඉස්සෙල්ලාම හරි අපි දැන් කැල්කියුලේටරයක් පාවිච්චි කරනවා වුණත් අපි ඒකට සංඛ්‍යා දෙක දෙන්න ඕන. එකතු කරන්නේ මොනවද කියලා. හරි. අන්න ඒක තමයි පළවෙනියටම කරන්න ඕන දේ. කැල්කියුලේටරය ඔන් කරලා අපි එක සංඛ්‍යාවක් ඇතුළත් කරන්න. අපි හිතමු 50යි 85යි එකතු කරගන්න ඕනේ කියලා. එහෙනම් 50 කියන සංඛ්‍යාව ඉස්සෙල්ලා ඇතුළත් කරන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයාලා දන්නවා ධන ලකුණ ඇතුළත් කරන්න ඕන කැල්කියුලේටරේ. මොකද එයාට කියන්න ඕන මම මේක එකතු කරන්න යන්නේ කියලා. එහෙනම් 50 ඇතුළත් කරා ඊළඟට ධන ලකුණ ඇතුළත් කරා ඊළඟට 85 කියන සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕන. හරි. එතකොට ඔන්න පියවර 3ක් ඉවරයි. පළමු සංඛ්‍යාව ඇතුළත් කරා ධන ලකුණ ඇතුළත් කරා. ඒ කියන්නේ එකතු කරන්න කියලා අපි උපදෙසක් දුන්නා කැල්කියුලේටරේට. ඊට පස්සේ 85 කියන සංඛ්‍යාව ඇතුළත් කරා. ඊට පස්සේ සමාන ලකුණ දෙනවා අපි. ඒ කියන්නේ මම තවදුරටත් මේ ගණන් එකතු කරන්න ඒ කියන්නේ සංඛ්‍යා දෙකකට වඩා වැඩිපුර මම යන්නේ නැහැ කියලා එයාට උපදෙසක් දෙනවා. මගේ ගණන් දෙක මෙතනින් ඉවරයි කියලා සමාන ලකුණ කරා. එතකොට එයා මට උත්තරයක් ගෙනල්ලා දෙනවා 135 කියලා. එතකොට බලන්න මේකේ පියවර ටික. දැන් මේ ඇල්ගොරිතමේ කිව්වේ ඒකයි. ඉස්සල්ලාම කරන්න ඕන දේ මොකද්ද? පළවෙනියට සංඛ්‍යාවක් ඇතුළත් කරන්න. හරි. ඊළඟට ධන ලකුණ ඇතුළත් කරන්න ඕන. ඊළඟට දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕන සමාන ලකුණ ඇතුළත් කරන්න. මම මේ කැල්කියුලේටරය ගැන කියන්නේ. එතකොට ඒක තමයි ඇල්ගොරිතමේ කියන්නේ. දැන් මේ ඇල්ගොරිතමේ පියවර අනුපිළිවෙලක් තියෙනවා. ඔයාට ධන ලකුණ ඉස්සල්ලා ඇතුළත් කරන්න බෑ මේක. හරි.
50ත් එක්කම 85 ඇතුළත් කරන්න බෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? 5085 කියලා තමයි එයා ගන්නෙ. එහෙම නැත්නම් සමාන ලකුණ මුලින් දාන්න බෑ. අන්න ඒකයි පියවර අනුපිළිවෙල කිව්වේ පුතේ. හරි. ගැටලුවක් විසඳන්න පියවර අනුපිළිවෙල භාවිතා කරනවා කිව්වේ ඒකයි. හරි ඒක තමයි ඇල්ගොරිතම් එක කියන්නේ. ඒතර අපේ සැබෑ ජීවිතේ ගත්තාම ඕනෑම කාර්යයකට අපිට මේ ඇල්ගොරිතමයක් අනුගමනය කරන්න පුළුවන්. සාර්ථකව කිසියම් කටයුත්තක් කරගන්න නම් අපිට ඇල්ගොරිතමයක් තියෙන්න ඕන. හරි. උදාහරණයක් විදිහට ඔයාට උදේ නැගිටලා ලෑස්ති වෙලා ඉස්කෝලේට එනකොට ඔයාට ඇල්ගොරිතමයක් තියෙන්න ඕන. ඒක අපි ලියලා කොලේක ලියාගෙන ඒක දිහා බල වැඩ කරන්නේ නැහැ. නමුත් ඔයා ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහිනකොට ඔයාගේ ඔළුවේ තියෙනවා ඇල්ගොරිතමය මොකක්ද කියලා. නේද? ඔයා දන්නවා දැන් ඔයාට ගෙදරින් පාරට එන්න ඕන කියලා ඔයා දන්නවා. ඉස්කෝලේට එන්න. සමහරට එතන පාරෙන් බස් එකකට නගින්න ඕන නැති ඊළඟට. ඊට පස්සේ බස් එකේ ගිහිල්ලා සමහරට 40 ද ටවුන් එකේ බහින්න ඕන නැති. ඊට පස්සේ 40 ද ටවුන් එකේ ඉඳන් ඉස්කෝලේට පයින් යන්න ඕන නැති. හරි. දැන් ඔය ඇල්ගොරිතම් මේ ඔයාගේ ඔළුවේ නැද්ද? ඒ වෙලාවේ තියෙනවා. නේද? ඔයා එළියට බහිනකොටම ඔයා දන්නවා මම මේ ටික පයින් යන්න ඕන හවල් දුරක්. ඊට පස්සේ අහවල් තැනින් මම බස් එකට නගිනවා. ඊට පස්සේ මම 40 ද ටවුන් එකෙන් බහිනවා. අන්න පියවර අනුපිළිවෙල. දැන් ඔයාට ඉස්සල්ලාම 40 ද ටවුන් එකෙන් බහිනවා කියලා කියන්න බෑනේ. දැන් ඔය ඇල්ගොරිතම් මේවා කොලේක ලියුවොත් එහෙම ඔයා ලියන්නේ 40 ද නගරයෙන් බසෙන් බැසීම කියලා ලියන්නේ. ඔයා ඉස්සල්ලාම ලියන්න ඕනේ මොකද්ද? නිවසේ සිට මහා මාර්ගයේ දක්වා පයින් ගමන් කිරීම. එතනින් තමයි ඔයා බස් එකට ගොඩ වෙන්නේ. ඒ විදිහට එනම් පියවර අනුපිළිවෙල අපි නිවැරදිව ලියා ගන්නවා. අපි ඒකට ඇල්ගොරිතමයක් කියලා කියනවා. right. ඊළඟට ඇල්ගොරිතමය පරිගණක වැඩසටහනකට පරිවර්තනය කිරීම. මේක තමයි මේකේ අවසාන අධීරයේදී අපි කරන්නේ. Scratch කියන programming software එක හරහා නැත්නම් block programming software එක හරහා අපි මේ වගේ නිර්මාණය කරගන්න ඇල්ගොරිතම ක්‍රමලේඛයක් බවට පරිගණක වැඩසටහනක් බවට පරිවර්තනය කරනවා. හරි ඒක තමයි තුන්වෙනි අදියර. මොකද ඇල්ගොරිතමේ තිබ්බා කියලා අපිට ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. ඇල්ගොරිතමයක් කියලා කියන්නේ පියවර අනුපිළිවෙල අඳුරා ගැනීම. එතකොට මේ පියවර අනුපිළිවෙල අඳුරාගත්තා කියලා අපිට ඒකෙන් ප්‍රතිදානයක් ගන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඒක ක්‍රියාත්මක වන වැඩසටහනක් බවට ක්‍රමලේඛයක් බවට පරිවර්තනය කරන්න. ඒක තමයි තුන්වෙනි අදියර. එහෙනම් අපි ඒකට කියනවා converting the algorithm into a program කියලා කියන්නේ. computer program. හරි. හතරවෙනි එක නිර්මාණය කළ පරිගණක වැඩසටහනේ දෝෂ තියෙනවා නම් ඒවා අඳුරා ගන්න එක. අපි නිර්මාණය කරපු ගමන් එක පාටම පරිගණක වැඩසටහනක් හදලා ඉවර කරන්න බෑ. මේක හදනකොට විවිධ දෝෂ එන්න පුළුවන්. අපි නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ගැටලු විසඳන ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රම තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒවට අනුව මේ කියන ඇල්ගොරිතමය අපි වෙනස් කරගන්න ඕන. නැත්නම් මේ ක්‍රමලේඛය වෙනස් කරගන්න ඕන. ඒක තමයි හතරවෙනි අදියර. හරි. පස්වෙනි අදියර අදාළ දත්ත මත පරිගණක වැඩසටහන ක්‍රියාත්මක කිරීම. එහෙනම් අපි සාර්ථකයි අවස්ථා 5කදී අපේ අපේක්ෂා කරන මෘදුකාංගේ නිර්මාණය කරන්න පුළුවන් වෙනවා අපිට. පස්වෙනි එකේදී කියන්නේ අපි පාවිච්චි කරන software එක අදාළ දත්ත මත ක්‍රියාත්මක කරනවා කියන එක. එතකොට මෙන්න මේ පියවර 5 නිවැරදිව අනුගමනය කරොත්, නිවැරදිව ක්‍රියාත්මක කරොත් අපිට ප්‍රශස්ත නැත්නම් හොඳ good quality software එකක් හදා ගන්න පුළුවන්. එතකොට මේක ලොකු ක්‍රියාවලියක මූලාරම්භය. ඒක නිසා හොඳින් අවබෝධ කරගන්න. මෙතන පුතේ ගොඩක් තියෙනවා ගණිතයට සම්බන්ධ theories නැත්නම් සංකල්ප. ඒවා හොඳට අවබෝධ කරගන්න. ඔයාගේ තාර්කික බුද්ධිය මෙතන පාවිච්චි කරනවා අපි programs ලියනකොට. තාර්කික බුද්ධිය එළියට ගන්න උත්සාහ කරනවා අපි. ඒක නිසා මේක ගණිතයේ පැත්තටත් ඔයාලට හොඳයි. මේකට අවතීර්ණ වෙන්න. මොකද අනාගතේ ඔයාලට ලොකු ගමනකට මේක මඟ පෙන්වන්න අවස්ථාව ලැබෙනවා මේකේ. right. හරි. එහෙමනම් අපි යන් පරිගණකය ඇසුරෙන් අපිට විසඳන්න පුළුවන් ගැටලු මොනවද කියලා බලන්න. දැන් අපිට හැම ගැටලුවක්ම පරිගණකය ඇසුරෙන් විසඳන්න බෑ. හරි. උදාහරණයක් විදිහට හිතන්නකො නිකන් අපිට බඩගින්නක් එනවා. දැන් මේ බඩගින්නට ඉතින් පරිගණකයෙන් විසඳුමක් ගන්න බෑ අපිට නේද? මොනවද ඉතින් කීබෝඩ් එකේ කීස් ටික ගලවන කෑව හැකියි උන.
එච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඒ අරෙන්න වෙන මේකට විසඳුමක් නැහැ. ඒකට අපි පරිගණකයෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි ඔයා දන්නවා ප්‍රායෝගිකව විසඳන්න පුළුවන් ගැටලු නැත්නම් විසඳන්න අපහසු ගැටලු ගොඩක් අපිට ඔන්න ස්ක්‍රීන් එකේ ඉතින් අඳින්න පටන් ගන්නවා. ඔය වැඩේ නවත්තන්න. එහෙම වුණොත් මම අයින් කරලා දානවා. හරි. ස්මූත්ලි අපි මේක කරගෙන යන්න. නැත්නම් ටිකක් අමාරුයි. ඉරියන් දින්න එපා, ඊතල දින්න එපා. මොකද මං කිව්වා මේක රෙකෝඩ් කරනවා කියලා. මේක අනික් කට්ටියට අසාධාරණයි කියනකොට. හරි. මොකද මට කරන්න පුළුවන් කන්ට්‍රෝල් එක අවසාන එකම තමයි ලොකුම එක කරන්න පුළුවන්. මොකද්ද? ඔයා මෙතනින් අයින් කරලා දාන්න. හරි. ඉතින් ඒක කරගන්න එපා. හැමෝටම මේ අවස්ථාව දෙන්න. මොකද අවධානය වෙනස් වෙනවනේ. ඔයා ඊතල දින්න ගත්තාම මේක ඉරියන් දින්න ගත්තාම අනික් කට්ටියගේ අවධානය ඒකට යොමු වෙනවා. ඒකට මට සෙෂන් එක කරගෙන යන්න බෑනේ. හරි. ඒක නිසා ඒක තේරුම් ගන්න. ඉරියන් දින්න එපා. right. එතකොට ප්‍රායෝගිකව විසඳන්න පුළුවන් ගැටලු තියෙනවා. එකක් තමයි මේ බලන්න දැන් ඔයාලට පේනවා මේ අර අපි කියනවා POS system නැත්නම් point of sale system නැත්නම් නිපොන් 8B ඔයාගේ මයික් එක ඕෆ් කරන්න පුතේ. සිංහල තේරෙන්න ඕනේ නේද? මං අයින් කරන්නද මයික් එක මියුට් කරගන්නවද? ඔයාට තනියෙන් උගන්නනව නෙමෙයිනේ. හරි. එතකොට දැන් මේකේ අර තියෙනවා අපි ඔයාලා දැකලා තියෙනවා ඔය සුපර් මාකට් වලට එහෙම ගියපුවාම ඒගොල්ලෝ අර බිල් print කරන සිස්ටම් එක. අපි බාණ්ඩ මොනවා හරි අරන් ගියපුවාම බාර්කෝඩ් රීඩර් එකට අල්ලලා මිල අරගෙන කීබෝඩ් එකෙන් ප්‍රමාණය ඇතුළත් කරලා මිලයි ප්‍රමාණයයි ගුණ කරලා හරි වටිනාකම හොයලා ඊට පස්සේ අපි ගෙවපු මුදලක් දාලා ඉතිරියගේත් හොයාගෙන ඔයාලා දැකලා තියෙන බිල් එකක් අරගෙන හොඳට චෙක් කරලා බලන්නකෝ ඒකේ ওই විස්තර ටික තියෙනවා. හරි එක එක වටිනාකම් ටික ඊට පස්සේ අන්තිමේට ටෝටල් එකක් අරගෙන සම්පූර්ණ එකතුවක් අරගෙන ඒකට අපෙන් අදාළ මුදල අය කරලා ඒ අය කරපු මුදලත් එක්ක ඉතිරි මුදලත් ඒකේ පෙන්නලා තියෙනවා. අන්න ඒ විදිහට බිලක් print කරගන්න සිස්ටම් එකක්. හරි. ඊළඟට තව එකක් තියෙනවා ඔයාලා ගොඩ දෙනෙක් දන්නවා බැංකුව ඇතුළට යන්න නැතුව බැංකුව එළියේ තියෙන ATM මැෂින් එකකින් අපිට කාඩ් එකක් ඇතුළත් කරලා අපි කවුද කියලා මේ මැෂින් එකට අඳුන්වලා දීලා සල්ලි ගන්න පුළුවන්. සල්ලි එළියට එනවා. ඔන්න තවත් ප්‍රායෝගික භාවිතයක් මේකත් පරිගණක ක්‍රමලේඛයක් ඇත්තටම පරිගණකයක් හරහා ක්‍රියාත්මක වෙන. ඊට පස්සේ පැමිණීම සටහන් කරන පද්ධති මේ වාගේ. හරි. ෆින්ගර්ප්‍රින්ට් එක පාවිච්චි කරලා නැත්නම් ඇඟිලි සලකුණ පාවිච්චි කරලා පරිගණකය හරහා ඒ දත ඇතුළත් කරලා සේවකයන්ගේ පැමිණීම සටහන් කිරීම. ඔන්න ප්‍රායෝගික භාවිතයන්. මේවා ඔක්කොම මෘදුකාංග. මේවා මේ වාගේ විශ්ලේෂණය කරලා ගැටලුව මොකක්ද කියලා අවබෝධ කරගෙන හරි ඊට පස්සේ ඒවට ඇල්ගොරිතම ගොඩනගලා සාර්ථකව නිර්මාණය කරපු මෘදුකාංග වැඩසටහන් ක්‍රමලේඛ. හරි එතකොට මේ වාගේ ඒවා නිර්මාණය කරන්න තමයි අපේ මේ උත්සාහය. දැන් අපිට මේක මේ O level A level කරලා ඉවර වෙනකොට මේ වාගේ software එකක් develop කරගන්න බැරි වෙයි. ඒකට තව ඔයාලට ඉස්සරහට යන්න වෙයි. නමුත් මූලික කොටස මෙච්චරයි. මේ උගන්වන මූලික දේවල් වලින් තමයි මේ කියන පද්ධති ගොඩනගන තාක්ෂණය ඔයාලා ඉගෙන ගන්න. හරි. ඒකේ මූලික අධ්‍යයනය. ඒක නිසා හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න මේක. හරි. right. එතකොට මේ අපිට ප්‍රායෝගිකව විසඳන්න පුළුවන් පරිගණකයක් ඇසුරෙන් මෙන්න මේ වාගේ ගැටලු. හරි. right. ඊට පස්සේ ගැටලුව හඳුනා ගැනීම. අපි කියනවා identifying the problem. හරි. ගැටලුව හඳුනා ගැනීම. මම කියවනේ පළවෙනිම අදියර අපි මොකද්ද විසඳන්න යන්නේ? මෙතන මොකද්ද කරන්න යන්නේ කියලා අවබෝධ කරගන්න එක. හරි ඒක තමයි ගැටලුව හඳුනා ගැනීම නැත්නම් ගැටලුව විශ්ලේෂණය. හරි කියලා කියන්නේ. එතකොට බලන්න මේකේ පළවෙනියට අපිට පුළුවන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත මොනවාද? දැන් අපි නිර්මාණය කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් අපිට ඕන වෙන දත්ත මොනවාද? හරි දැන් ඔයාලට 7 වසරේදී මූලිකව උගන්වනවා දත්ත කියන්නේ මොනවද කියලා.
හරි මම ඔයාලගෙන් අහන්න යන්නේ මොකද මයික් ඔන් කරගත්තොත් එකම ഘോഷාවක් වෙන නිසා ඔයාලා නිකන් උත්තරේ දෙන්න මයික් එක ඔන් කරන්න නැතුව දත්ත කියන්නේ මොනවද ඇහුවොත් අපි කියන්නේ මොකද්ද පරිගණකය තුලට ඇතුළත් කරන යම් දෙයක්. ඒ කියන්නේ පරිගණකය තුල කිසියම් කටයුත්තක් කරගන්න අපි ලබා දෙන දේවල් වලට කියනවා දත්ත කියලා. හරි ඒක ඔයාගේ නම වෙන්න පුළුවන් මොනවා හරි සංඛ්‍යාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොනවා හරි බිඳුමක් වෙන්න පුළුවන්. හරි ඒ වාගේ දෙයකට අපි දත්තයක් කියලා කියනවා. හරි ඒතර පරිගණකයෙන් එළියට දෙන දේවල් ඔයා දන්නවා තොරතුරු කියලා. හරි ඒතර තොරතුරු තමයි අපි ගන්න හදන්නේ. ඒ තොරතුරු ජනනය කර ගැනීම සඳහා දෙන දේවල් වලට අපි දත්ත කියලා කියනවා. නැත්නම් ඉන්පුට්ස් කියලා කියනවා. ආදානිය. හරි එහෙනම් අන්න ගැටලුව විසඳන්න යනකොට අපි අවබෝධ කරගන්න ඕන අපි මේ සඳහා ලබා දෙන දත්ත මොනවද? හරි ඔන්න ඔක තමයි පළවෙනි දේ. දෙවෙනියට ඒවා සපයන්නේ කවුද? ඒවා සපයන්නේ කවුද? හරි එතකොට දැන් සමහර වෙලාවට මේ මෘදුකාංගයක් දැන් ඉස්කෝලේක මෘදුකාංගයක් හිතමුකෝ. දැන් ඉස්කෝලේක කීප දෙනෙක් ඉන්නවනේ අපිට හම්බ වෙන චරිත. නේද? පුද්ගලයෝ ගොඩක් ඉන්නවා. විදුහල්පතිතුමා ඉන්නවා, නියෝජ්‍ය විදුහල්පති ඉන්නවා, සහකාර විදුහල්පතිවරු ඉන්නවා. ඊට පස්සේ අංශ ප්‍රධානීන් ඉන්නවා, පන්ති භාර ගුරුවරු ඉන්නවා, ශිෂ්‍ය නායකයෝ ඉන්නවා, ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ ගොඩ දෙනෙක් ඉන්නවනේ. එතකොට දැන් මේ ඉස්කෝලේකට පද්ධතියක් හදනවනේ. ඉස්කෝලේකට අපි මොනවා හරි මෘදුකාංගයක් නිර්මාණය කරනවා නම් ඒ මෘදුකාංගයට අවශ්‍ය දත්ත ඇතුළත් කරන්නේ කවුද කියන එක. සමහර වෙලාවට එක තැනකදී විදුහල්පතිතුමා වෙන්න පුළුවන්. තව තැනකදී පන්ති භාර ගුරු භවතා වෙන්න පුළුවන්. තව තැනකදී ශිෂ්‍යයා වෙන්න පුළුවන්. තව තැනකදී දෙමාපියෝ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි අඳුර ගන්න ඕන. අර ගැටලුව විසඳන්න යනකොට ඒ එක එක අවස්ථාවේදී අදාළ දත්ත ඇතුළත් කරන පුද්ගලයා කවුද? කෙනා කවුද? ඒකට වගකීම දෙන්නේ කාටද? හරි. අන්න ඒක. ඊළඟට කෙසේද? කොහොමද මේ දත්ත ඇතුළත් කරන්නේ? එයාට ඒක මොබයිල් ෆෝන් එකකින් අපි ඇතුළත් කරන්න දෙනවද? බාකෝඩ් රීඩර් එකකින් දාන්න දෙනවද? කීබෝඩ් එක පාවිච්චි කරලා දාන්න දෙනවද? වෙබ් කැමරාවකින් ගන්නවද? හරි මයික් එකකින් ගන්නවද? මවුස් එකෙන් ගන්නවද? අන්න තීරණය කරන්න ඕනේ. ඒ කොහොමද ඒක දෙන්නේ? දෙන්න මෙකැනිසම් එක මොකක්ද? නැත්නම් ඒක දෙන ක්‍රමවේදය මොකක්ද? අවබෝධ කරගන්න ඕනේ. ගැටලුව හඳුනා ගැනීම අධීරයේදී මේව අඳුරා ගන්න. කවුද දෙන්නේ අදාළ දත්ත? කොහොමද දෙන්නේ? හරි. තව ඊට පස්සේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කෙසේද? අදාළ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක කරන්නේ? හරි. ඇතුළත මොනවද සිද්ධ වෙන දේවල්? ඒව අඳුරා ගන්න ඕනේ. හරි. එතකොට ක්‍රියාත්මක කරන්න බලධාරියා කවුද? ඒක පුද්ගලයා අදාළ පුද්ගලයා කවුද? හරි. ඒ වගේ දේවල් ගැටලුව හඳුනා ගැනීමේ අධීරයේදී අවබෝධ කරගන්න ඕනේ. එබැවින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ගැටලු මොනවාද? හරි. වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට සමහර වෙලාවට යම් ගැටලු මතුවෙන්න පුළුවන්. විවිධ අවස්ථාවලදී. ඒතකොට ඒවා මොනවද? කලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් වැඩසටහන හදන්න ගිහිල්ලා මැදදී අවබෝධ කරගන්න නැතුව කලින්ම අපි අවබෝධ කරගන්න මොනවද කියන ගැටලු. එන්න පුළුවන්. expected ඒවා. නැත්නම් අපි කියන අපේක්ෂා කරන ඒවා. මොනවද? මොන ගැටලුද අපි අපේක්ෂා කරන්නේ? මේක කරනකොට මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා අපි කලින් අවබෝධ කරගන්න. ඊළඟ යෝජිත පරිගණක වැඩසටහනේ අපේක්ෂා කරන්නේ කොහොමද? ඒකට අපි කියනවා output එක. නැත්නම් සාමාන්‍ය විදිහට අපි කියනවා ප්‍රතිඵලය, ප්‍රතිදානය. මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? හරි. දැන් සමහරට ඒක වාර්තාවක් වෙන්න පුළුවන්. පාසලට ලැබෙන විදුහල්පතිතුමාට දවස් අවසානයේ යන වාර්තාවක් වෙන්න පුළුවන්. මේ මෘදුකාංගයෙන් ලැබෙන. අපි උදාහරණයක් විදිහට හිතමුකෝ ශිෂ්‍යයන්ගේ පැමිණීම සටහන් කරන්න අපි ඇඟිලි සලකුණු යන්ත්‍ර ටිකක් හයි කරා කියලා ඉස්කෝලේ. ඒකල පද්ධතියක් කරා මේ ටික ඔක්කොම ලබා දෙන ඇඟිලි සලකුණු ටික ගන්නවා. ඒතර 7:00ට විදුහල්පතිතුමාට රිපෝට් එකක් ගන්න පුළුවන් ඔෆිස් එකේ ඉඳන් 7:00 වෙනකොට ආපු ළමයි කවුද? ඒත් එක්කම 8ට විතර ගන්න පුළුවන් 7:00 ඉඳන් 8 වෙනකන් ආපු ළමයි කවුද? හරි. අන්න ඒ වගේ. ඊට පස්සේ 1:00න් පස්සේ ඉස්කෝලේ තාම පිට වෙලා නැති ඉස්කෝලේ ඇතුලේ ඉන්න ළමයි කවුද? මේව තමයි අපේක්ෂා කරන්නේ. දැන් මෘදුකාංගයක් සල්ලි දීලා හදන්නේ, භාවිතා කරන්නේ, සල්ලි දීලා ගන්නේ මොනවා හරි වැඩක් කරගන්නනේ. හරි. එතකොට මේ වැඩේ සාර්ථකව සිද්ධ වෙනවා නම් අර අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබෙන්න ඕන අපිට. නැත්තම් අසාර්ථකයි නිකන් වියදම් කරා විතරයි. ඒකට එහෙනම් අපි ඒකෙදි අවබෝධ කරගන්න ඕන ගැටලුව හඳුනා ගැනීම අධීරයේදී අපේ ප්‍රතිඵලය මොකක්ද? ලැබෙන දේ මොකක්ද? මේක ප්‍රතිඵලයේ සාධාරණද? හරි.
අන්න ඒ වගේ දේවල් අඳුර ගන්න. ඒතර මෙන්න මේ කාරණා ටික මූලිකවම හඳුනා ගන්න ඕන. මෙතනින් එහාට ගිහිල්ලා තව ගැටලු අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන අරමුණු ටිකක් තියෙනවා. හරි. අධ්‍යයනය කිරීමේදී කරන කාර්යයන් ටිකට අමතරව අරමුණු ටිකක්. පළවෙනි එක තමයි ආදාන හඳුනා ගැනීම. අපි අර කිව්වේ පරිගණකයට ලබා දෙන දේවල් මොනවද කියලා අවබෝධ කරගන්න හැකියාව තියෙන්න ඕන අපිට. දෙවෙනි එක ක්‍රියාවලිය හඳුනා ගැනීම. හරි. ආදාන අඳුරගත්තට පස්සේ ආදාන කියන්නේ වැඩසටහනට අපි ලබා දෙන දේවල් ටික. හරි. ක්‍රියාවලිය කියලා කියන්නේ ඒ ආදාන ටික අරගෙන මොකද කරන්නේ? හරි. දැන් සංඛ්‍යා දෙකක් එකතු කරන වැඩසටහනක් නම් සංඛ්‍යා දෙක දුන්නාට පස්සේ පරිගණකය ඇතුලේ මොකද්ද වෙන්න ඕනේ? සංඛ්‍යා දෙක එකතු කරලා අපිට උත්තරේ දෙන්න එපා. ඒකට ඒක තමයි ක්‍රියාවලිය. එහෙම නැතුව අපි සංඛ්‍යා දෙක පරිගණකයට දීලා අපි කොලයක ලියාගෙන ඒක එකතු කරලා උත්තරෙත් පරිගණකයට දෙන්නේ නැහැ නේ. දීලා ඒක දිහා බලන්නේ නැහැ නේ. අපි සංඛ්‍යා දෙක දීලා පරිගණකයට කියනවා ඔයා මේ දෙක එකතු කරලා දෙන්න. එතකොට නම් ක්‍රියාවලිය වෙන්නේ මොකද්ද? අර සංඛ්‍යා දෙක එකතු කරන එක. සමහර වෙලාවට ඒකේ සාමාන්‍ය හොයන එක. සමහර වෙලාවට සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව හොයන එක. හරි. සමහර වෙලාවට කුඩාම සංඛ්‍යාව හොයන එක. මොකක් හරි අතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒක අපි අඳුර ගන්න ඕනේ පැහැදිලිව. දෙවෙනි එක ප්‍රතිදාන හඳුනා ගැනීම. ප්‍රතිදානය කියලා කියන්නේ අපිට මේකෙන් අපේක්ෂා කරන දේ මොකක්ද? ලැබෙන දේ මොකක්ද? හරි. සංඛ්‍යා දෙකක් එකතු කරා නම් ඒකේ ඓක්‍ය නැත්නම් එකතු වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රතිදානය වෙන්න ඕනේ. රයිට්. ඊට අමතරව අපිට chat එකක් තියෙනවා කවුද? මේවා ලියන්න ඕනද කියලා අහන්න. පුතේ මෙහෙමයි. ඔයාලට දැන් මේක නම් ඇත්තටම මම කියන්නේ මේ ලියන කතන්දරයක් නෙමෙයි. මේක තාර්කිකව අවබෝධ කරගන්න ඕන කාරණයක් මෙතන තියෙන්නේ. ඒක නිසා ඕන තරම් ඔයාලට පොතේ නෝට්ස් තියෙනවා, බලන්න දේවල් තියෙනවා. මම මේකත් මේ ප්‍රසන්ටේෂන් එකත් ඔයාලගේ Google Classroom එකට දාන්නම්. ඕනනම් මේකත් ගන්න, ෆෝන් එකට දාගන්න. අවශ්‍ය නම් පොතේ ලියා ගන්න. පොත් පුරවන එක නෙමෙයි පුතේ අධ්‍යාපනය කියලා කියන්නේ. මේවා ප්‍රායෝගික දේවල්. හරි. එතකොට අපිට දැන් කම්පියුටරයක් ඉස්සරහට ගිහිල්ලා කොච්චර දේවල් ලියාගත්තත් වැඩක් නැහැ. කම්පියුටරේ මවුස් එක අල්ල ගන්න අපි දන්නේ නැත්නම්, හරි, කීබෝඩ් එක පාවිච්චි කරන්න දන්නේ නැත්නම්, ඉස්සරහට තියෙන අකුරක් මකන්න දන්නේ නැත්නම්, පිටිපස්සට තියෙන අකුරක් මකන්න දන්නේ නැත්නම්, ඔයාලා දන්නවනේ. ලැබ් එකට ආපුවම ඕවනේ අපි කතා කරන්නේ. නේද? එතකොට එහෙම අවබෝධයක් වැඩක් නැහැ. හරි. ඒක නිසා අවශ්‍ය වෙන්නේ ඔයා ගන්න ටික මේකෙන් ගන්න කොහොමද? ඔළුවටයි දාගන්න. හරි. ඒක නිසා නෝට්ස් ලියන සාම්ප්‍රදායික ක්‍රමයට IT ඉගෙන ගන්න බෑ පුතේ. හරි. ඒක නිසා ඔයාලට ඕන තරම් මැටීරියල්ස් තියෙනවනේ. දැන් පොත් දෙකක් තියෙනවා, වැඩ පොතක් තියෙනවා, හරි, කියවන පොතක් තියෙනවා. ඔයාලට ඉන්ටර්නෙට් දැන් කනෙක්ෂන් එක තියෙනවා. ගෙවල් වලින් ඒකට පර්මිෂන් හම්බෙලා තියෙනවා. ඉස්සර නම් ෆෝන් එක ළඟට යන්න දුන්නේ නෑනේ. දැන් ෆෝන් එක ඔයාලා තියෙන්නේ නේ. ගෙදර කට්ටියට දැන් ෆෝන් එක දෙන්නේ. එහෙමනේ වෙලා තියෙන්නේ. ඉතින් ඕවා තමයි ඔයාලට තියෙන සෝසස්, සම්පත්. ඉතින් ඒවා පාවිච්චි කරන්න. අන්තර්ජාලයට ගිහිල්ලා හොයන්න. හරි. ගැටලු විශ්ලේෂණය කරනවා කියන්නේ මොකක්ද කියන්නේ? හරි. ඒක ඊට පස්සේ පරිගණක ක්‍රමලේඛ ලියන්නේ කොහොමද? ඒවට පාවිච්චි කරන මෘදුකාංග මොනවද? ඕවා හොයලා බලන්න. එතන තමයි ඉන්න ඕනේ. ඒකෙන් තමයි ඉස්සරහට යන්නේ. හරි. ඒක නිසා පොත් නෝට් එක ලියන නොලියන එක ඔයාලගේ වැඩක්. හරි. මම අවශ්‍ය දැනුම දෙන්නම්, අවශ්‍ය දේවල් කියලා දෙන්නම්, මග පෙන්වන්නම්. ඔයාලා වැඩේ කරගෙන යන්න. හරි. මේ මැටීරියල් ටික ඔක්කොම මම දානවා. එතකොට ඔයාලට Google Classroom එකෙන් ගන්න පුළුවන් ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න PDF එකක් විදිහට එවන්න. එතකොට ඒක ඔයාලට රිපර් කරන්න පස්සේ වෙලාවක බලන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. පොතේ අවශ්‍ය නම් ලියාගන්න. ඔයා හුරු වෙලා ඉන්නේ රටාවට නම් ඒක කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එහෙම නැතුව මම උපදෙස් දෙන්නේ මේක ලියන්න කියලා. හරි. ඊළඟට හතරවෙනි කාරණේ අපිට විකල්ප මොනවද? විකල්ප විසඳුම් ක්‍රමවේද හඳුනා ගැනීම. ඒ කියන්නේ මේ ගැටලුව විසඳන්න තව විකල්ප තියෙන්න පුළුවන්. එකම විදිහ නෙමෙයි. තව විදිහවල් තියෙන්න පුළුවන්. ඒතකොට මේ විදිහවල් මොනවද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. විකල්ප විසඳුම් ක්‍රමවේද මොනවද? සමහර වෙලාවට දැන් අපි ගත්තොත් දැන් ඔයාලගේ පන්තියේ 35ක් ඉන්නවනම් මම 35 දෙනාට කියනවා කිසියම් ගැටලුවක් දීලා මේකට විසඳුම ඔයා හොයන හැටි ලියන්න කියලා. එතකොට ওই 35 දෙනාම කවදාවත් එකම දේ ලියන්නේ නැහැ. එක විවිධ රටාවලට විවිධ ක්‍රමවලට ඒ ගැටලුව විසඳන විදිය යාගේ මට්ටමින් ලියන්න. එතකොට මේ 35ම මම අධ්‍යයනය කරොත් මට හොඳම එකක් හම්බ වෙයි. හොඳම විකල්පයක්. හැබැයි අනික් ඒවා ගෙනුත් ඒ වැඩේ කරගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ළමයි 35 දෙනාම ලියන එක අපි හිතමු කෝකෙන් 30 දෙනෙක් හරියට ලියලා තියෙනවා.
ඒ 30 දෙනාගේම ක්‍රමවේදවලට ඒ ගැටලුව විසඳන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් දෙන්නේ ටිකක් අමුතු විදිහට කාර්යක්ෂම විදිහට නැත්නම් හොඳ සුදුසුම විදිහකට යෝජනාවක් දීලා තියෙනවා මේ ගැටලුව විසඳන්න. අන්න ඒකයි කියන්නේ. විසඳුම් තියෙන්න පුළුවන් ඒව අතර විකල්ප තියෙන්න පුළුවන් වඩා සාර්ථක ඒවා ලේසි ඒවා. සමහර වෙලාවට කෙනෙක් පියවර 10කින් කරන වැඩක් තව කෙනෙකුට පියවර 3කින් කරන්න පුළුවන්. එයාගේ යෝජනා කරන ක්‍රමවේදය අනුව. එහෙම වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන මේ විකල්ප විසඳුම් ක්‍රමවේද හඳුනා ගැනීම කියන්නේ අපි වඩාත්ම සුදුසුම ක්‍රමේ අවබෝධ කරගන්න එක. right. දැන් අපි පොඩි උදාහරණ ටිකක් බලමු කොහොමද මේ වගේ අර කියන ආදාන ක්‍රියාවලි සහ ප්‍රතිදානයන් කියලා. දැන් මම මේක කියාගෙන ආවේ. ඒක නිසා ඔයාලා මේක මම ඔයාලගෙන් අහන්න දෙයක්වත් නැහැ. හරි මම කිව්වා වගේ මයික් ඔන් කරන්න එපා පුතේ. මයික් ඔන් කරොත් එහෙම මේ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. මොකද ඔයාලා අපි මෙතන දැන් මේ වෙලාවෙ ඉන්නවා 37ක්. 37ටම උත්තර දෙන්න ඕනේ. ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ. දැන් ඔයාලගේ ගෙදර ඔය අම්මලා තාත්තලා හැම සමහරට ළඟ ඉන්නවනේ එයාලට එහෙම කියන්න. හරි මයික් එක ඔන් කරන්න ඕනේ. දැන් මං කියන එකත් එයාලට ඇහෙනවා. එතකොට ඔයා උත්තරෙත් දෙනවා. ආයි සාකච්ඡා කරනකොට ඒගොල්ලන්ට දෙනවා ෂා පුතා හොඳට ඉගෙන ගන්න, දූ හොඳට ඉගෙන ගන්නවා කියලා තියෙනවා. ඒක නිසා එහෙම කරමු අපි. උත්තර දෙන්න මට ඇහෙන්න අවශ්‍ය නැහැ. ගෙදර කට්ටියට ඇහෙන්න උත්තර දෙන්න. හරි. සංඛ්‍යා දෙක එකතු කිරීම සඳහා වන ක්‍රමලේඛයක අපි බලනවා ආදාන මොනවද? දැන් උත්තරේ දෙන්න. මයික් ඔන් කරන්න එපා. හරි. ආදාන මොනවද? බලමු ඔයා දුන්න උත්තරේ හරිද කියලා. හරි. ආදාන තමයි පළමු සංඛ්‍යාවයි දෙවන සංඛ්‍යාවයි. එතන සංඛ්‍යා දෙක කිව්වොත් පොඩි අවුලක් තියෙනවා. සංඛ්‍යා දෙක කියලා කියනකොට පළමු සංඛ්‍යාව හා දෙවන සංඛ්‍යාව කියලා වෙන්න ඕන උත්තරේ. හොඳේ. මොකද කොයි වෙලාවෙ හරි ඉස්සල්ලා දාන සංඛ්‍යාවට අපි කියනවා පළමු සංඛ්‍යාව. ඒක දැම්මට පස්සේ ඊළඟට දාන සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව කියලා තමයි ගන්න වෙන්නේ. දෙවන සංඛ්‍යාව කොයි වෙලාවකවත් පළවෙනි සංඛ්‍යාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් දැම්මට පස්සේ දාන එක දෙවෙනි එක. හරි. ඒතකොට එහෙනම් ආදාන වෙන්නේ මොනවද? සංඛ්‍යා දෙකක් එකතු කිරීමේ ක්‍රමලේඛයක පළමු සංඛ්‍යාව හා දෙවන සංඛ්‍යාව. first number and second number කියන්නේ. right. ඊළඟට ක්‍රියාවලිය බලමු. ක්‍රියාවලිය බලන්න යනකොට මෙන්න මෙතන දෙයක් බලන්න ඕන. මොකද්ද? සංඛ්‍යා දෙකක් එකතු කිරීමේ කියලා තියෙනවා. එකතු කිරීම. හරි. එකතු කිරීම කියනවා නම් එතන අපිට අඳුර ගන්න පුළුවන් ක්‍රියාවලියක් තියෙනවා. මොකද්ද? මේ කියන පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාවට එකතු කිරීම. ඕක තමයි ක්‍රියාවලිය. ඕක අපිට සූත්‍රයක් විදිහට කියන්න පුළුවන්. අපි එකතුව හදා ගන්නවා. කොහොමද? පළමු සංඛ්‍යාව ධන දෙවන සංඛ්‍යාව කියන්නේ. එහෙම තමයි අපි එකතුව ලබා ගන්න. ඒක තමයි ක්‍රියාවලිය. පරිගණකයෙන් දැන් මේක ක්‍රියාත්මක කරන්නේ පරිගණකය හරහා නම් පරිගණකයෙන් බලාපොරොත්තු වෙන දේ මොකද්ද? අපි දෙන පළවෙනි සංඛ්‍යාවයි දෙවන සංඛ්‍යාව එකතු කරලා එකතුව කියන පිළිතුර ලබා ගන්න එක. ඊට පස්සේ ප්‍රතිදානය. මොකද්ද ප්‍රතිදානය? දැන් අපි එකතුව හොයන්න තියෙන්නේ මෙතන. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ ඒක. එකතුව තමයි ප්‍රතිදානය. ඒ කියන්නේ පෙන්වන්න ඕනේ මේක. හරි. මෙතන දැන් ගත්තොත් අපි සංඛ්‍යා දෙක 20යි දෙවන සංඛ්‍යාව 30යි කියලා. එතකොට එහෙනම් මෙතන හැදෙන්නේ මොකද්ද? හරි. එකතුව හැදෙනවා 20 ධන 30 පාවිච්චි කරලා. එතකොට එකතුවට මේක පැවරෙනවා මෙතනින්. මේ දෙක ගණනය වෙලා ආගණනය වෙලා මේකට පැවරෙනවා 50 කියන අගය. එතකොට 50 කියන්නේ අපි දීපු අගයක් නෙමෙයි. අපි දුන්නේ 20යි 30යි. අන්න ඒ දෙක එකතු කරලා අපිට 50 කියන අගය මෙතනින් එකතුවට අරන් දෙනවා. ඊට පස්සේ මේ 50 ප්‍රදර්ශනය කරනවා. කැල්කියුලේටර් එක මේකනේ වෙන්නේ. හරි. එතකොට ඔන්න ඕක තමයි සංඛ්‍යා දෙකක් එකතු කිරීම සඳහා වන ක්‍රමලේඛයක ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන. මම හිතන්නේ පැහැදිලි ඇති වාගේ පොතේත් මේ වාගේ අභ්‍යාස කීපයක් තියෙනවා. ඒවත් බලන්න. හරි. right. දෙවෙනි එක. කිසියම් පන්තියක ශිෂ්‍යයෙක් විභාගයෙන් ලබා ගන්නා ලකුණු මත ඔහුගේ ස්ථානය සෙවීම සඳහා වන ක්‍රමලේඛයක ආදාන මොනවාද? හරි. මෙතන පුතේ දැන් මේ තමයි ගැටලුව විශ්ලේෂණය කිරීමේ අදියර. හරි. ගැටලුව මොකද්ද මෙතන කියන්නේ? පන්තියක ශිෂ්‍යයෙක් විභාගයකින් ලබා ගන්නා ලකුණු මත එයාගේ ස්ථානය තීරණය කරන්නේ කොහොමද කියලා පරිගණකය කරා. පරිගණකය ඇසුරේ. එතකොට එහෙනම් ඒකෙදි අපි ලබා දෙන්න ඕන දේවල් මොනවද? දැන් විභාගයක් තියලා ඒ ලකුණු ටික කොහොමද ගන්න එපා. ඒක කම්පියුටරේට කරන්න බෑනේ.
නේ හැමදේම කම්පියුටරයට කරන්න බෑ. දැන් ATM සිස්ටම් එක ඔතන පාවිච්චි වෙන්නේ පරිගණක උනාට එතනින් ATM සිස්ටම් එකකින් ළඟින් යන බැංකුවේ ගනුදෙනුකාරයෙකුට සල්ලි දෙන්නේ නැහැනේ කතා කරලා. නේද? ඒක ඉනිෂියේට් කරන්න එපා. ඒ කියන්නේ කාඩ් එකක් අරන් ගිහිල්ලා ඒ කාඩ් එක දාලා මට සල්ලි ටිකක් ගන්න ඕන මගේ මේ රහස් සංඛ්‍යාව මේකයි නැත්නම් මේ පින් අංකය මේකයි කියලා දුන්නාට පස්සේනේ ඒක ඉතුරු වැඩ ටික කරන්න යන්නේ. හරි. එතකොට ඒ විදිහට මේ පරිගණකයට හැමදේම කරගන්න බෑ. විභාගයක් තියලා ඒකේ ලකුණු ටික ගන්න එක ඒ ටික කරන්න ඕනේ. ඊට පස්සේ ඒව තමයි ආදාන විදිහට අතුලත් කරනවා. රයිට්. එහෙනම් මේකේ මොකද්ද ඔය අඳුර ගන්න ආදානේ? මොකක්ද? ඔයාලට 7 වසරේදී හරියට දත්ත කියන එක උගන්වුවා නම් දත්තයක් කියලා කියන්නේ පුතේ පරිගණකයට ලබා දෙන අපි කියනවා ඒක නිර්වචනය එන්නේ දත්ත කියන එකේ මොන නිර්වචන එහෙම ලියාගත්තට කමන්නේ නේද? දත්තවල නිර්වචනය එන්නේ පුතේ තනි තනිව හෝ ස්වාධීනව පවතින සිද්ධි. එසේත් නොමැතිනම් කරුණු සමූහයක් කියලා තමයි නිර්වචනය. තනි තනිව හෝ ස්වාධීනව පවතින තනි තනිව එහෙම නැත්නම් ස්වාධීනව පවතින සිද්ධි හෝ කරුණු සමූහයක්. ඒතර නම් මේවා තනි තනිව තියෙන්න ඕන. ස්වාධීන වෙන්න ඕන. දත්තයක් නම්. ඒක තමයි නිර්වචනය. ඒතකොට ආදාන වෙන්නේ දත්තනේ. පරිගණකයට ආදානය කරන්නේ හැම වෙලාවෙම දත්ත. ප්‍රතිදානය වෙන්නේ තොරතුරු. ඔයාලා ඒක දන්නවා. හරි. ඒතර ආදානය කරන්නේ දත්තයක් නම් ඒක ස්වාධීන වෙන්න ඕන. හරි. එහෙමනම් ඒ නිර්වචනයට අනුව අනිවාර්යයෙන් මේකේ දෙන්න ඕන මොකද්ද? කිසියම් ශිෂ්‍යයෙක් අදාළ විෂයට ලබා ගන්නා ලකුණ තනි තනි මේ බලන්න එක් එක් ශිෂ්‍යයා එක් එක් විෂයට ලබා ගන්නා ලකුණු නැත්නම් ලකුණ කිව්වත් හරි ඒක වඩා නිවැරදි ලකුණ කිව්වොත් එක් එක් ශිෂ්‍යයා එක් එක් විෂයට ලබා ගන්නා ලකුණු හරි එතකොට ඒක තමයි පරිගණකගත කරන්න ඕනේ එහෙම නැතුව ක්ලාස් ටීචර් ඔන්න බලන්න මෙහෙම ක්ලාස් ටීචර් මොකද කරන්නේ එක එක ළමයා ගත්ත ලකුණු ටික එකතු කරලා දැන් ඔයාලට විෂයන් 10ක් තියෙනවා නම් විෂයන් 10 ලකුණු එකතු කරලා ඒ සමස්තය පරිගණකයට ඇතුළත් කරොත් එහෙම පරිගණකයේ කරන්න ඕන වැඩෙන් භාගයක් ටීචර් කරලා. එතකොට ඒක අකාර්යක්ෂමයි. ඒ ලොකු වෙලාවක් යනවා. දැන් ටීචර්ට ගෙලින්ම මොනවාද විෂය භාර ගුරු භවතා දුන්නාම ලකුණු ටික එන්ටර් කරන්න පුළුවන් ටට්ටක් ගන්න. හරි. හැබැයි මෙයාට අර ලකුණු කොළ 10ක් අරගෙන ගුරුවරු 10 දෙනෙක් එක් එක් විෂය භාර ගුරුවරයා දෙන ලකුණු කොළ 10ක් අරගෙන එක එක ශිෂ්‍යයාගේ ලකුණ හොයාගෙන විද්‍යාවට අපි කියමුකෝ ඒ කියන ශිෂ්‍යයා විද්‍යාවට ගන්න ලකුණු ඒ කියන ශිෂ්‍යයා ගණන් වලට ගන්න ලකුණු ඒ කියන ශිෂ්‍යයා IT වලට ගන්න ලකුණු ඔක්කොම එකතු කරලා ඒ ටික පරිගණකයට අතුලත් කරන්න ගියොත් ඒ කියන ශිෂ්‍යයාගේ ලකුණු කියන ඒක අමාරුයිනේ අමාරු කියන්නේ කම්පියුටරෙන් කරන්න ඕන වැඩක් අපි නිකන් අර අපි කියන්නේ ඇදගෙන නානවා කියලා ඒ වගේ වැඩක් නේ ඒක කාර්යක්ෂමව කම්පියුටරෙන් කරන්න පුළුවන් ලකුණු ටික දාපු ගමන් එයා ටක් ගන්නකොට එකතු කරලා ගන්න උත්තරේ අපිට ඕක එකතු කරන්න ගිහම වරදින්න පුළුවන් නේ සමහරට ඔය ගණන් ටික එකතු කරගන්න පැය ගාණක් යනවා ලකුණු කොළ එකතු කරගෙන ඒක නිසා කියන්නේ මේ ආදානය කරනකොට එක් එක් ශිෂ්‍යයා එක් එක් විෂයට ලබාගත් ලකුණ තමයි ආදානය කළ යුත්තේ නැත්තම් අතරමැදින් එකතු කරන්න බෑ අපිට ඒ කියන්නේ එකතු කරලා කොටසක් දීලා හරි එහෙම යන්නේ නැහැ අපි එක් එක් ශිෂ්‍යයා එක් එක් විෂයට ලබාගත් ලකුණ කිව්වේ ඒක හරිම නිවැරදිම ආදානය වෙන්නේ ඒක ඊට පස්සේ ක්‍රියාවලිය මොකද්ද මේකේ ක්‍රියාවලිය ක්‍රියාවලිය කීපයක් මෙතන සිද්ධ වෙයි නේද අර එක් එක් ශිෂ්‍යයා ගත්ත ලකුණු එකතු කරන්න ඕන මං කිව්වේ x කියන ශිෂ්‍යයා නම් ඒ x කියන ශිෂ්‍යයාට අදාළ විෂයන් 10යිම ලකුණු ටික එකතු කරගන්න ඒක පළවෙනි එක දෙවෙනි එක මොකද්ද දැන් වෙනියා හොයන්න නෙමෙයි ස්ථානය කියලා කියන්නේ වෙනියා පොසිෂන් එක හොයන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ එතකොට එහෙනම් වෙනියා හොයන්න නම් අර ලබාගත් ලකුණු වල අපේ ලංකාවේ ක්‍රමයක් තියෙනවානේ සාමාන්‍ය හොයන. ඒ කියන්නේ විෂයන් 8ක් නම් තියෙන්නේ විෂයන් 8ට ගත්ත ලකුණු එකතු කරලා ආයේ 8ෙන් බෙද. මුළු ලකුණු එකතුවත් ඒකෙම තමයි වෙන්නේ ඉතින්. මුළු ලකුණු එකතුවමනේ ආයේ 8ෙන් බෙදුවාමත් එන්නේ සාමාන්‍යයත් ඒ ගානම තමයි එතකොට එන්නේ. කියන්නේ ළමයෙකුගේ මුළු ලකුණු අනුව තරාගත කරත් එකයි සාමාන්‍ය අනුව තරාගත කරත් එකයි. දැන් ඕක වෙනස් වෙන්නේ විෂයන් ගාන වෙනස් වෙනවා. පිට රටවල තියෙනවා සමහරුන්ට ඒ කියන්නේ හොඳ දක්ෂතා තියෙන ළමයින්ට විෂයන් 8ක් 10ක් කරන්න දෙනවා. ටිකක් දුර්වල කට්ටියට විෂයන් 6ක් 5කට සීමා කරනවා. ඒතකොට එතනදි සාමාන්‍ය ඕන. නැත්තම් හැමදාම අර විෂයන් 8ක් 10ක් කරන එක න පළවෙනි. එයාට වැඩිපුර ලකුණු එන්නේ.
ශ්‍රී ලංකාවේ එහෙම ක්‍රමයක් නෑ. නමුත් අර බෙදීම සාම්ප්‍රදායිකව කරන සාමාන්‍ය හොයන. හරි. අපි ඒ විදිහට හිතමු එතකොට එහෙනම්. ඉස්සල්ලාම එකතුව ගන්නවා. ඊට පස්සේ එකතුව විෂයන් ගානෙන් බෙදලා සාමාන්‍ය හොයා ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය තරාගත කරනවා. තරාගත කරනවා කියලා කියන්නේ අර අපි කියන්නේ ascending හරි descending හරි order එකට පිළිවෙල කරනවා. නැත්නම් අපි කියනවා මොකක්ද කියන්නේ ඒකට? ආරෝහණ අවරෝහණ ක්‍රමයට පිළියෙල කරනවා. හරි. ආරෝහණ ක්‍රමයට පිළියෙල කරොත් එහෙම අන්තිමේට ඉන්න එකන තමයි පළවෙනියා වෙන්නේ. ඒ කියන්නේ ආරෝහණ කියලා කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකකටනේ. එතකොට විශාලම සාමාන්‍යයෙන් අන්තිමේට. එයා තමයි පළවෙනියා වෙන්නේ. අවරෝහණ ක්‍රමයට එනවා නම් උඩින්ම තියෙන එකන පළවෙනියා. ඒ කියන්නේ අවරෝහණ කියලා කියන්නේ විශාල එකේ ඉඳන් කුඩා එකටනේ. එතකොට විශාලම ලකුණ තියෙන එකන තමයි පළවෙනියා වෙන්නේ. ඒක තමයි ක්‍රියාවලිය. right බලමු මේකේ මොනවද තියෙන්නේ බලන්න. එක් එක් විෂයට ලබාගත් ලකුණු එකතු කිරීම. සාමාන්‍ය සෙවීම. සාමාන්‍ය ලකුණු මත අනුපිළිවෙලින් සකස් කිරීම. අනුපිළිවෙල මත ස්ථානය හඳුනා ගැනීම. ඔන්න අපේ ඇල්ගොරිතම් එක. හරි. නැත්නම් ගැටලුව විශ්ලේෂණය කිරීමෙන් අපි අඳුනාගත්ත දේ. පස්සේ තමයි මේක ඇල්ගොරිතමයක් වෙන්නේ අතරම. මේ ගැටලුව විශ්ලේෂණයේදී අපි අඳුරා ගන්නවා මෙන්න මේවා තමයි ඇතුළත් කරන්න ඕන කරුණු ටික. හරි. ඊට පස්සේ මේවට මෙන්න මෙහෙම පරිගණකයේ තුල සැකසීමට භාජනය කරන්න ඕන, ප්‍රොසෙස් කරන්න ඕන. ඊට පස්සේ අවසානයේ අපි ඒකෙන් අපේක්ෂා කරන ප්‍රතිදානය. රයිට්. කියන්න බලන්න මොකද්ද මේකේ ප්‍රතිදානය? මෙතන පැහැදිලිව කියලා තියෙනවා ස්ථානය. වෙනියා තමයි මේකේ ප්‍රතිදානය. ශිෂ්‍යයා ලබාගත් ස්ථානය එහෙම නැත්නම් වෙනියා කියන එක. හරි. ඒතර එහෙනම් ඔන්න අපි ගැටලු දෙකක් විශ්ලේෂණය කරා අවබෝධ කරගත්තා කොහොමද ඒක කරන්න කියලා. අපි තුන්වෙනි එකට යමු. බලන්න. ඇඟිලි සලකුණු මගින් සේවකයන්ගේ පැමිණීම සටහන් කරන ක්‍රමලේඛයක. ඔයාට මේක පිළිබඳ වැඩි අවබෝධයක් නැහැ. බොහෝ විට අපි දැකලා නැහැ මේ වගේ දේවල්. හරි. කලාතුරකින් ඔබ දැකලා ඇති. මේක සිද්ධ වෙන විදිය කොහොමද? ෆින්ගර්ප්‍රින්ට් එක තියන්නේ කොහොමද? ඒක අඳුරගන්නේ කොහොමද? හරි. ඒ වගේ දේවල් යම් අවබෝධයක් ඇති. හරි. බලමු දැන් මේකේ ඇඟිලි සලකුණු මගින් සේවකයන්ගේ පැමිණීම සටහන් කරන ක්‍රමලේඛයක ආදාන මොනවද? මොකද්ද ඔය අඳුරගත්ත ආදාන? බලමු ඔයාගේ උත්තරේ හරිද කියලා. මේකේ ආදාන කීපයක් තියෙනවා. උත්තර දෙන්න යන්න එපා කියලා මම කිව්වනේ. හරි මේක රෙකෝඩ් වෙනවා. රයිට්. එතකොට බලමු මොකද්ද ආදාන? ඇඟිලි සලකුණ දිනය වේලාව. ඔයා දෙන්න නැති ඇඟිලි සලකුණ කියලා නම් අනිවාර්යෙන් උත්තරේට එන්නේ නැති. නේද? මම දෙමාපියන්ගෙන් ඇහුවොත් කියයි පුතා ඇඟිලි සලකුණ කියලා නම් කිව්වා සර් කියලා. හැබැයි ඔයාට දිනයයි වේලාවයි එච්චර අවබෝධ වෙන්න නැතුව. හරි. මෙතන අපි ඇඟිලි සලකුණ විතරයි දාන්නේ. ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකට අපි වේලාව දාන්න යන්නේ නැහැ. දිනය දාන්න යන්නේත් නැහැ. හැබැයි ඒක ගන්නවා. ඇඟිලි සලකුණ තියෙන වෙලාවේ ඒ පුද්ගලයා කවුද කියලා අඳුරගන්න ඇඟිලි සලකුණේ. ඒත් එක්ක එයා ඒ ඇඟිලි සලකුණ තිබ්බ දිනයයි වෙලාවයි සටහන් කරගන්න. ඒක ගන්නේ සිස්ටම් එකකින්. නැත්තම් පරිගණක පද්ධතියෙන් ගන්න. අන්න ඒක තමයි මම කිව්වේ. කවුද මේක ඇතුළත් කරන්නේ? කොයි වෙලාවටද ඇතුළත් කරන්නේ? කොහොමද ඇතුළත් කරන්නේ කියලා. මතකද? ගැටලුව විශ්ලේෂණ අධීරයේදී අපි කතා කරා ඒ දත්ත ඇතුළත් කරන්නේ කවුද? කෙසේද කියලා. දැන් මෙතන කෙනෙක් නැහැ. පරිගණක පද්ධතියෙන් තමයි දිනය සහ වෙලාව ඇතුළත් කරන්නේ. ඇයි ඒ? අපිට දිනේ වෙලාව දාන්න දුන්නොත් එමෙ නියමයට තියෙයි නේ. නිමාඩු දවස්වලත් ඇඟිලි සලකුණ තියලා ඒ දිනේ දාලා වෙලාව දායි. නේ 7:00ට එන්න ඕන එක 9:00ට ඇවිල්ලත් අදාළ වෙලාව දාලා ෆින්ගර්ප්‍රින්ට් එක තියලා යයි. එතකොට මේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක හයි කරන එකේ තේරුම නැහැ. හරි. එතකොට මේක කරන්නේ මොකද්ද? ෆින්ගර්ප්‍රින්ට් එක තියෙන වෙලාවේ ටයිම් ස්ටෑම්ප් එක කියලා කියනවා අපි. ඩේට් ස්ටෑම්ප් එකයි ටයිම් ස්ටෑම්ප් එකයි. ඩේට් ස්ටෑම්ප් එක ගන්නවා සිස්ටම් එකේ. නැත්නම් පරිගණක පද්ධතියෙන් තමයි ඒක ගන්න. දිනේ කොයි වෙලාව දිනේ කොකද කියලා. ඒවා දැකලා ඇතිනේ. කම්පියුටර් එක අර සිස්ටම් ඩේට් එක කියලා තියෙනවානේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තේ පහළ කෙළවරේ. අන්න ඒ වෙලාව ඒ දිනේ තමයි ගන්න. සහ ඒ වෙලාව. හරි. ඒක වෙනස් කරන්න බැරි වෙන්න ඔපරේටින් සිස්ටම් එකෙන් කන්ට්‍රෝල් එකක් දාන්න ඕනේ. කියන්නේ එහෙම නැත්නම් එනේ එක්කනා මෙතන වෙලාව වෙනස් කරලා දිනේ වෙනස් කරලා ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බොත් ගන්නවනේ. ඒක නිසා මෙහෙයුම් පද්ධති මට්ටමේ ඒකට ක්‍රමවේදයක් හදනවා. හරි ඒවා අපි ඉස්සරහට කතා කරමු කොහොමද වෙන්නේ කියලා. මතක තියාගන්න ආදාන තුනක් එනවා. ඇඟිලි සලකුණ දිනය සහ වේලාව කියන එක. ඇඟිලි සලකුණ ඕනේ කවුද පුද්ගලයා කියලා අඳුරගන්න. මේ පැමිණීම සටහන් කරන පුද්ගලයා කවුද? ඇඟිලි සලකුණෙන් තමයි ඒක අඳුරගන්නේ. දිනය සහ වේලාව.
ඒ ඇඟිලි සලකුණෙන් අඳුරා ගන්න පුද්ගලයා ආපු වෙලාව හඳුනා ගන්න ඒක අවශ්‍යයි දිනේ වෙලාව. right. ක්‍රියාවලිය මොකද්ද? පැමිණීම සටහන් කරන ක්‍රම ලේඛයක ක්‍රියාවලිය මොකක්ද? ඇඟිලි සලකුණ තහවුරු කිරීම. තහවුරු කිරීම කියන්නේ මොකද්ද? දැන් මේ බලන්න ඕනේ මේ ඇඟිලි සලකුණ තියෙන පුද්ගලයා ආයතනයේ සේවකයෙක්ද කියලා. හරි. දැන් ඔක අපි හිතමුකෝ අපේ අර ඉස්කෝලේ ගේට්ටුවේ වගේ පාර අයිනේ හයි කරලා දිනවා නම් පාර යන මිනිස්සෙකුටත් ඔගේ ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බා කියලා එයාගේ පැමිණීම සටහන් කරනවද ඒක? නෑ. ඒකේ පැමිණීම සටහන් කරන්නේ කලින් රෙජිස්ටර් වෙච්ච කට්ටිය. නැත්නම් කලින් දත්ත ඇතුළත් කරලා තියෙන කට්ටියගේ විතරයි. හරිද? එතකොට දැන් ඔයාලා දැන් ඉස්කෝලේට අපි ළමයින්ගේ පැමිණීම සටහන් කරන්න ඔය වගේ සිස්ටම් එකක් හදනවා නම් අපේ ළමයි 1000ක් ඉන්නවනේ ඒ 1000ගෙම ඇඟිලි සලකුණු එකවරක ගන්න ඕන. අරගෙන සේව් කරන්න ඕන කම්පියුටරේ. ඊට පස්සේ දෙවනියට ඒ සේව් කරපු කොපි එකත් එක්ක ඔයා තියෙන ඇඟිලි සලකුණ ස්කෑන් කරනවා. ස්කෑන් කරලා අරගෙන මොකක්ද කියන්නේ? කම්පෙයාර් කරනවා. සසඳලා බලනවා මේකට ගැලපෙන ඇඟිලි සලකුණක් අර 1000 තුල තියෙනවා. ඊට පස්සේ බලනවා right මේ ගැලපෙන එකක් තියෙනවා. එහෙනම් මේ අහවල් ශිෂ්‍යයාගේ ඇඟිලි සලකුණ කියලා අඳුරගන්න. ඒතර අර වාගේ පිටින් ඉන්න කෙනෙක් මෙහෙම රෙජිස්ටර් වෙච්ච නැති කෙනෙක් ඇඟිලි සලකුණ තිබ්බහම මේක ගන්නෙ නැහැ. එයාට අඳුර ගන්න බෑ. එහෙම පද්ධතිය නැහැ. ඒක නිසා. ඊට පස්සේ සේවක අංකය හඳුනා ගැනීම දැන් ඇඟිලි සලකුණ අඳුරගත්තට පස්සේ යාට සේවක අංකයක් දීලා දෙනවා. ඒකත් අඳුර ගන්න පුළුවන්. දිනේ සහ වේලාව සටහන් කිරීම. ඒකන රෙකෝඩ් එකක් වදිනවා. ඒ කියන්නේ මෙන්න මෙයා මේ වෙලාවට ආවා කියලා පරිගණකයේ සටහනක් වදිනවා. ඒක තමයි ක්‍රියාවලිය. ප්‍රතිදානය මොකක්ද? ඔන්න ටිකක් අමාරුවේ වැටෙනවා. ප්‍රතිදානය මොකක්ද? දැන් සාමාන්‍යයෙන් අපි ඔය සුපර් මාකට් එකකට ගිහලා මොනවා හරි බඩුවක් ගන්නවා නම් අන්න ඔයාට බිලක් print කරලා දෙනවා. ඒක තමයි output එක. බඩුවත් එක්ක අදාළ බිල ඉතුරු මුදලත් එක්ක ලැබෙනවා. එතකොට ඔයාට output එකක් තියෙනවා බිල සහ බඩු ටික. මෙතන output එකක් තියෙනවා. අපි fingerprint එක තියලා ගියා කියලා ඔයාට එතන fingerprint machine එක ගාවින් මොකක් හරි බිලක් හරි ඔයා මේ වෙලාවට ආවා බෙහෙවින් ස්තුතියි කියලා එහෙම මොකක් හරි print කරලා දෙනවද? නෑ. කිසි දෙයක් print වෙන්නේ නෑ. එහෙනම් මේක ප්‍රතිදානය වෙන තැනක. මොකද්ද ප්‍රතිදානය වෙන්නේ? මම කිව්වා මේක කලින්. මේ fingerprint system එක අපි හදන එකේ අරමුණ මොකක්ද? සේවකයන්ගේ හරි පාසලේ ශිෂ්‍යයන්ගේ හරි නිවැරදිව පැමිණීම සටහන් කිරීම. එහෙනම් වාර්තා තමයි මේකෙන් එන්නේ. ජනනය වෙන්නේ වාර්තා. විදුහල්පතිතුමාට 7:00ට බලන්න පුළුවන්. 7:00 වෙනකොට ඉස්කෝලේට ඉන්න එක දාලා තියෙනවා. ඇතුළට ඇවිල්ලා ඉන්නේ කවුද? ඒ වගේම 1:00ට බලන්න පුළුවන්. හරි ඕනනම් ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන්. කම්පියුටරේ තිරේ බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් print out එකක් අරගෙන printer හරහා ඒ print out එක බලලා තීරණය කරන්න පුළුවන් ඉස්කෝලේ 1:00න් පස්සේ ඉන්න ගුරුවරු කවුද? ළමයි කවුද? හරි මේ වගේ වැදගත්කම ඒකයි. ඒ කියන්නේ මේ වගේ වැදගත්කම එච්චර හිතුවේ නැති වුණාට දැන් මේ වගේ සිස්ටම් එක හිතන්නකෝ අපි 1:00න් පස්සේ සිස්ටම් එකෙන් බලනකොට ළමයි 4 දෙනෙක් ඉස්කෝලේ ඉන්නවා තව අවුට් එක ගහලා නැහැ. ඒ කියන්නේ එයාලා එළියට ගිහිල්ලා නැහැ. එතකොට හොයලා බලන්න පුළුවන් මේ ළමයි මොකද වෙලා තියෙන්නේ, කොහේ හරි වැටිලා ඉන්නවද, කලන්තයක් දාලාද, හරි නැත්නම් මොනවා හරි ක්‍රීඩා වලට සම්බන්ධ වෙනවද, සියලු දේ හොයලා බලන්න පුළුවන්. ඒක තමයි මේ වගේ සිස්ටම් එක වැදගත්. right ප්‍රතිදානය වෙන්නේ. එතකොට දෛනික මාසික සේවක පැමිණීමේ වාර්තා, හරි නොපැමිණීමේ වාර්තා, හරි ප්‍රමාද වී පැමිණීමේ වාර්තා, ඔය වගේ දේවල් තමයි මේකේ ගන්න පුළුවන්. right අපි හතරට යන් ඉක්මනට සමචතුරස්‍රයක වර්ගඵලයේ සෙවීම සඳහා වන ක්‍රම ලේඛයක ආදාන කියමු බලන්න. හයියෙන් කියන්නකෝක. ඊදර ඔක්කොටම එන්න හයියෙන් කියන්න. සමචතුරස්‍රයක වර්ගඵලයේ සෙවීම සඳහා වන ක්‍රම ලේඛයකට අවශ්‍ය ආදාන මොනවද? ටක් ගාලා කියන්න. මයික් ඔන් කරන්න එපා. හයියෙන් කියන්න ගෙදරට මෙහෙ. දැන් අපි බලමු ගණිත දැනුම කොහොමද කට්ටියගේ කියලා. මෙතන කිව්වේ දැන් ගොඩ දෙනෙක් ඕකේ එන උත්තරේ තමයි සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න මොනවද ඕනේ කියලා අහපු ගමන් කියනවා පාදයක දිගයි පළලයි කියලා. වැරදි පිළිතුර. මොකද මං කිව්වේ සමචතුරස්‍රයක් පිළිකෝණාශ්‍රයක් නෙමෙයි. එහෙනම් පාදයක දිග විතරක් තිබ්බාම ඇති. හරි. එතකොට ඔන්න බලන්න කී දෙනෙක් හරිද කී දෙනෙක් වැරදිද කියලා. ගණිත දැනුම. හරි. සමචතුරස්‍රයක් කියලා කියන්නේ ඔයා දන්නවා පාද හතරම සමානයි. එතකොට එක පාදයක දිග තිබ්බාම ඇති. ඊටු තුන ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ක්‍රියාවලිය මොකද්ද?
වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම දිග නැත්නම් පාදයක දිග වැඩි කිරීම දිග එහෙම නැත්නම් මේක තවත් ගන්න පුළුවන් විදිහක් තමයි දිගේ වර්ගය. හරි දිගේ වර්ගය. අපි බලමු. එතෙන් වර්ගඵලය පාදයක දිග හරි තරු සලකුණ දාලා තියෙන හේතුව තමයි පුතේ පරිගණකවල අපි වැඩි කිරීමේ ලකුණ විදිහට මේක පාවිච්චි කරන්නේ නැහැ. මේක පරිගණකය තුල කීබෝඩ් එකේ තියෙනවා x මේකට කියන්නේ. එතකොට වර්ධවා තේරුම් ගන්න පුළුවන්. අපි මෙහෙම ගමුකෝ. 4 5ක් තියෙනවා කියලා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ 4x5 කියලා. ඒක නිසා තරු සලකුණ නැත්නම් ඇස්ට්‍රික් මාක් එක තමයි ගුණිතයේ විදිහට අපි පාවිච්චි කරන්නේ. ඒකයි මෙතන දාලා තියෙන්නේ වැරදිලා එහෙම නෙමෙයි. හරි. හොඳට මතක තියාගන්න. පරිගණකවල දැන් අපි ඇල්ගොරිතම් එහෙම ලියනකොට x දාන්නේ නැහැ. මොකද සමහර වෙලාවට පරිගණකයේ අපි වේරියබල් කියලා දේවල් හදනවා. අපි අර ඔයා ගන්න x සමානයි තව මොකලට නැද්ද දන්නේ නැහැ මේවා x සමානයි 5යි y සමානයි 2යි කියලා ගන්නවා. ඊට පස්සේ z හදන්න xy වැඩි කරලා නම් හරි ඔන්න x වැඩි කිරීම y. දැන් බලන්නකෝ මේක මොකද්ද වෙන්නේ කියලා. මෙතන දාලා තියෙන මම වැඩි කිරීම වෙනුවට වැඩි කිරීමේ ලකුණ ඒකත් x වාගේ. එතකොට x x y වාගේ කෙනෙකුට තේරෙන්නේ. හැබැයි මේක මෙහෙම ඇස්ට්‍රික් එක දාපුවාම ඒකේ තේරුම x වැඩි කිරීම y. අන්න ඒක තමයි මෙතන තියෙන වෙනස. හරි ඒක අඳුනා ගන්න. ඊට පස්සේ පාදයක දිගේ වර්ගය. ඊළඟට ප්‍රතිදානය ගත්තාම මොකද වර්ගඵලය අපි හොයාගත්තා. ඒක තමයි ප්‍රතිදානය. සමචතුරස්‍රයේ වර්ගඵලය. හරි. එතකොට ඔන්න ඒ ගැටලුවත් අපි විසඳන විදිය ගැටලුව විශ්ලේෂණය කරලා ඒකේ ආදාන ටික ක්‍රියාවලිය සහ ප්‍රතිදානය අඳුරගත්තා. right. හරි 9:03යි අපි තව පොඩි වෙලාවක් ගමු. ඔක්කොම ඉන්නවා. right. සාමාන්‍ය 10ක් විතර නම් ලීව් වෙලා. හරි. අපි පියවර අනුපිළිවෙල හඳුනා ගැනීම කියන එක පොඩ්ඩක් නැත්නම් මේ ඇල්ගොරිතම් එක හඳුනා ගැනීම කියන්නේ මොකක්ද කියලා කතා කරලා නවත්තමු. right. ඇල්ගොරිතම් මම ඔයාලට කිව්වා ඉස්සල්ලාම ඇල්ගොරිතම් කියන වචනේ තේරුම මොකක්ද කියලා. ඇල්ගොරිතම් කිව්වේ කිසියම් පියවර අනුපිළිවෙලක් කිසියම් කාර්යයක් નિયમિત පරිදි සිදු කර ගැනීම සඳහා අපි අනුගමනය කළ යුතු පියවර අනුපිළිවෙල. බලන්න කිසියම් ගැටලුවක් විසඳීම සඳහා භාවිතා කරන අනුක්‍රමික පියවර සමූහය. අනුක්‍රමික කියන එක හරිම වැදගත්. අනුක්‍රමයක් කියන්නේ මොකක්ද? ඒකත් අලුත් වචනයක්. අනුක්‍රමයක්. අනුක්‍රමයක් කියන්නේ පියවරෙන් පියවර. හරි. එකින් එකට එක පියවරක් ඉවර කරා ඊළඟ පියවරට. හරියට අපි පඩි පෙලක් නගිනවා. පඩි පෙලක් නගින්නේ කොහොමද? පළවෙනි පඩියට නගිනවා. ඊට පස්සේ අපි දෙවෙනි පඩියට අඩිය තියනවා. තුන්වෙනි පඩිය 4 5 6 7 8 ආදී වශයෙන් අවසානයේ දක්වා යනවා. හරි. එහෙම නැතුව අපි යන්නේ නැහැනේ පළවෙනි පඩියට අඩිය තිබ්බා ඊට පස්සේ 7 වෙනි පඩියට අමාරුවෙන් අඩිය තියලා ඊට පස්සේ ආයේ පල්ලෙහාට 5 වෙනි පඩියට එනවා. ඊට පස්සේ ආයේ 8 වෙනි පඩියට එනවා. ආයේ 3 වෙනි පඩියට එනවා. එහෙම පඩි පෙළ නගින්නේ නැහැනේ අපි. ඒකට ඇල්ගොරිතම් එකක් කියන්නේත් එහෙනම් ක්‍රමික පියවර සමූහයක්. අනුක්‍රමික පියවර සමූහයක්. පිළිවෙලට යන්න ඕන. හරි. එතකොට බලන්න ගැටලුවක නිවැරදි විසඳුම ලබා ගැනීම සඳහා ඇල්ගොරිතම් එකක් පිළියෙල කිරීම ඉතා වැදගත්. ඒක නැත්නම් අපිට හරි අමාරු. මම කියවනේ අපිට ගමනක් යනකොට උනත් අපි ඔළුවෙන් ඇල්ගොරිතම් එකක් හදාන යන්නේ. මම මොන බස් එකකට දැන් නගිනවද? ඊළඟට මොන බස් එකේද යන්නේ? ඒ බස් එකේ කොච්චර දුරක් යනවද? කොතනින්ද බහින්නේ? ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? ත්‍රී වීල් එකේ යනවද? ඊට පස්සේ පයින් යනවද? හරි. ඒ වාගේ අපි පොඩි ප්ලෑන් එකක් ඔළුවේ දාගන්න ඕනේ. ඒක තමයි ඇල්ගොරිතම් එක. හරි. ඒතකොට ගැටලුවක් විසඳන්න ඇල්ගොරිතම් එකක් නැතුව අපිට හරිම අමාරුයි. ඒක සාර්ථක වෙන්නේ නැහැ. හරියට අර මැප් එකක් නැතුව කැලේකට යනවා වගේ නැත්නම් මාලිමාවයි සිටියමකුයි නැතුව කැලේකට යනවා වගේ. දන්නේ නැති කැලේකට ගිහිල්ලා එන්න හදනවා වගේ වැඩක් වෙන්නේ. හරි. එමගින් විසඳුම් ක්‍රියාවලියේ පවතින අඩුපාඩු දුර්වලතා හඳුනා ගැනීමටත් පියවරයන් මගහැරීම වළක්වා ගැනීමටත් පිළිවෙල. හරි. එහෙම අපි ඇල්ගොරිතම් එකක් නිර්මාණය කරගත්තට පස්සේ මේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා අඳුර ගන්න පුළුවන්. මේක කරන්න යනකොට එන අඩුපාඩු ටික අඳුර ගන්න පුළුවන්. මේ මගහැරීම් වළක්වා ගන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට මොනවා හරි වැඩක් කරන්න යනකොට යම් දේවල් අපිට මගහැරෙන්න පුළුවන්. මේ මගහැරීම් වළක්වන්න උපකාර වෙනවා මේ වගේ ඇල්ගොරිතම් එකක් පිළියෙල කර ගැනීම. හරි. right. ඊට පස්සේ එහෙනම් අපි පාලන ව්‍යුහයන් ඊළඟ දවසේ කතා කරමු. හරි. මේක මම ස්පීඩ් අප් කරන්නේ නැහැ. ඒ කියන්නේ සෙෂන් එක
එක කරලා කොහොම හරි එක දවසෙන් මේ ටික ඔක්කොම කවර් කරා කියලා ඒක සාර්ථක නැහැ පුතේ. හරි එහෙමනම් ඉතින් ඔයාලට අන්න අහවල් පිටුවේ අහවල් තැන තියෙනවා මේක බලා ගන්න මේක බලා ගන්න මෙහෙම බලා ගන්න කියලා මට ඔය සෙෂන් එක අද ස්ක්‍රැච් දක්වාම ඉවර කරන්න පුළුවන්. නමුත් එහෙම කරලා වැඩක් නැහැ. මොකද ඔයාලට මේක බොහෝ විට එක්සෑම් එකක් තියෙන්නේ නැහැ මේකේ. එක්සෑම් එකක් නැති සබ්ජෙක්ට් එකක් නේ බොහෝ විට. එතකොට ඒකේ ඔයාලගේ බලන්නේ හරියටම මේ දැනුම ඔයාලා අරගෙන ඊළඟ වසරට කියාද කියන එක. හරි මේක හැමෝටම පොදුවේ දීලා තියෙන එකනේ 10 වසරේදී අපි බගට් සබ්ජෙක්ට් එකක් විදිහට IT ගත්තට 6 ඉඳන් 9 වෙනකන් IT උගන්වන්න දීලා තියෙන එකයි. අරමුණ ඒකයි. අවසානයේ ක්‍රමලේඛයක් නිර්මාණය කරගන්න සරල ක්‍රමලේඛයක් කුඩා මොනවා හරි පරිගණකයෙන් පොඩි වැඩක් කරගන්න පුළුවන් විදිහට ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්න පුළුවන් ශිෂ්‍යයෙක් පිළි කරන එක තමයි මේකේ අරමුණ. ඒතර අපි මේක ස්පීඩ් අප් කරා කියලා හරි නොතේරෙන භාෂාවකින් මේක බසබස ගාලා කියාගෙන ගියා කියලා පරිගණක ක්‍රමලේඛ භාෂා ගැන උගන්වුවා කියලා මේ පාඩම සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමින් යමු මේක. හරි ඔන්ලයින් කරන්න මේක අමාරු නැහැ. දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් එන්නේ ස්ක්‍රැච් වලට ගියපුවාම ඔයාලට ෆෝන් එකෙන් ඕක කරන්න ටිකක් අමාරුයි. ප්‍රායෝගිකව එතන පොඩි හිරවීමක් තියෙනවා. ඒක කරන්න වෙන්නේ අපිට ඉස්කෝලේ ආව දවසක ලැබ් එකේ. හරි ඒ ඇරෙන්න ඉතුරු මේ සංකල්ප ටික ඔක්කොම පැහැදිලිවම කිසි අවුලක් නැතුව අපිට කතා කරගන්න පුළුවන් ඔන්ලයින් සෙෂන්ස් වලදී. හරි එහෙනම් හැමෝම ඊළඟ දවසෙත් සම්බන්ධ වෙන්න යාළුවන්ට පණිවිඩය දෙන්න. යාළුවොත් එක්ක තොරතුරු හුවමාරු කරගන්න. දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටිය ඇති ක්ලාස්රූම් එකට. එතකොට ක්ලාස්රූම් එකේ ඉස්සර වාගේ හැමෝම ක්ලාස් කෝඩ් ඉල්ලනවා. දැන් ක්ලාස් කෝඩ් දෙන්නේ නැහැ. ක්ලාස් කෝඩ් දෙන්නේ නැති වෙන හේතුවත් මම කියලා ඇති. හේතුව තමයි ක්ලාස් කෝඩ් දුන්නාම ඔයාලගේ යාළුවන්ට දෙනවා වෙන ඉස්කෝලවල. ඒක වෙන දෙයක් නේ සාමාන්‍යයෙන්. එතකොට මොකද වෙන්නේ? එයා ක්ලාස් කෝඩ් එක හරහා ක්ලාස්රූම් එකට එන්ටර් වෙනවා. ක්ලාස් වලට ජොයින් වෙනවා. අපේ කට්ටිය එළියට වෙලා ඉන්නවා ජොයින් වෙන්න බැරුව. ඒ 200 සීමාව පැනපුවා. ඒක නිසා ඒක කරන්නේ නැහැ. ක්ලාස් කෝඩ්ස් ආය ෂෙයා කරන්නේ නැහැ අපි. කරන්න ඕන දේ තමයි යාළුවන්ට කියන්න ඊමේල් ඇඩ්‍රස් එක පන්ති භාර ගුරුවරයාට හරි මට හරි එවන්න කියලා. විස්තර දන්නවා ඕන තරම් පන්ති භාර ගුරුවරු හරහා විස්තර ගන්න පුළුවන් අපේ සම්බන්ධතා විස්තර මම මෙතන කියන්න යන්නේ නැහැ. ඒකල්ලා අපි හැමෝම ජොයින් කරගන්න බලමු. මොකද මේකේ නැත්නම් ලොකු අඩුපාඩුවක් මේ වගේ අපිට නිදහසේ කතා කරන්න බෑ. දැන් අපිට පැයක් තියෙනවනේ. දැන් පැයකටත් වැඩි අපි කතා කරගෙන ඉන්නේ. දැන් අපිට විනාඩි 40 ඔයාලා ලැබ් එකට එනකොට විනාඩි 10ක් විතර ගියේ. හරි. ඒතකොට විනාඩි 30ක විතර කරන්න පුළුවන් දෙයකට වඩා ලොකු දෙයක් මෙතන කරන්න පුළුවන්. ඒක නිසා අපි ඒකේ අවස්ථාව ගමු. පුළුවන් තරම් අපිට සෙෂන් 4යි හැදෙන්නේ බොහෝ විට. අපි බලමු එහෙම වුණත් තව දුරටත් ඉස්සරහටත් මේ වාගේ කියන්නේ ඔන්ලයින් නවත්තපුවාම දැන් ඉස්කෝලේ පටන් ගත්තාම මේ විදිහට ඔන්ලයින් සෙෂන්ස් අපි arrange කරගන්න බලමු. මොකද ඒක ඔයාලට වාසියක් වෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ අපිට කරන එක. හරි. එතන ඔයාලා යමක් ගන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පුතේ මෙතනින් නවත්තනවා අද සෙෂන් එක. ඊළඟ දවසෙත් සම්බන්ධ වෙන්න අපි ඊළඟ දවසේ ඇල්ගොරිතම් මේ පාලන ව්‍යුහයන් ගැන කතා කරන්න යනවා. හරි. මම අභ්‍යාස ටිකක් දානවා Google Classroom එකට. ඒ ටික කරලා මට WhatsApp කරලා හරි එහෙම නැත්නම් Google Classroom එකටම හරි දාන්න. හරි. ඒකට ඔයාගේ අභ්‍යාස ටික අනිවාර්යෙන් කරන්න බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. සෙෂන් එක මෙතනින් නවත්තනවා. Good night. Good night, sir. Hari good night.